समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් සූත්‍ර ධර්ම විවරණ ජයමග රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ධර්ම දේශනා මාලාවේ තවත් එක් දේශනාවකට අපේ පින්තුන් සහසම්බන්ධ වෙලා සිටින අවස්ථාව. පින්වත්නි අපි මේ හැම දෙයක්ම මේ බුද්ධ ශාසනයක් ලැබුණු අවස්ථාවේ සිද්ධ කරන්නේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සීල සමාධි ප්‍රඥා ආදී ගුණ වැඩිම, මෛත්‍රී කරුණා ආදී ගුණ ධර්ම වැඩිම කියන මේ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නේ මේ හැම දෙයක්ම අපට මේ සසර දුකෙන් නිදහස් වෙන්නට අවශ්‍ය නිසා. මේ සංසාර ගමනේ දීර්ඝත්වය අනුව අපි තේරුම් ගන්න ඕනේ සසරින් පැන ගැනීමේ අපහසුව කොච්චරක්ද කියලා. දීර්ඝ සංසාරයට අනුකූලව අපි තේරුම් ගන්න ඕනේ මේකෙන් නිදහස් වෙන එක මේ සංසාරික රටාවෙන් සංසාරික පැවැත්මෙන් ගැලවෙන එක කොච්චර අපහසුද කියලා. ඉතින් මේ සංසාර ගමනෙන් ගැලවෙන්නට අවශ්‍ය මේ මහා ශක්තිය සම්පාදනය කරගන්න තමයි අපි මේ ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ, ධර්ම සාකච්ඡා, බණ භාවනා ආදී සියලුම ගුණ ධර්මයන්ගේ යෙදෙන්නේ නිරන්තරයෙන්. අපි මේ විදියට මේ කටයුතු වල යෙදෙනකොට අපේ ජීවිතවල මේ සංසාරයෙන් පැන ගන්නට හේතු වෙන ශ්‍රද්ධා, සීල, ඒ වගේම සුත, ඡාග, ප්‍රඥා ආදී ගුණ ධර්ම වැඩිලා, ඒ විතරන්නේ බොජ්ජංග ධර්ම ආදී ගුණ ධර්මත් වැඩිලා අපිට මේ සසර දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඉතින් මෙන්න මෙතනදී ශ්‍රද්ධාව කියන ගුණය අපට විශාල ආලෝකයක්, විශාල ශක්තියක් අපට. ශ්‍රද්ධා බල, ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ශ්‍රද්ධා බල, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වශයෙන් උත් මේ නිවන් දකින්නට මේ උතුම් ගුණ ධර්මය අත්‍යවශ්‍ය නිසා. අද අපි දේශනා කරන සූත්‍ර ධර්මය බොහොම වැදගත් සූත්‍ර ධර්මයක්. අපිට සසර දුකෙන් නිදහස් ගන්න, සංසාර ගමනෙන් නික්මෙන්නට ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම අවශ්‍ය නම් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි, විශේෂයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදීම අවශ්‍යයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදීම අපි ඇති කරගන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ දිහා කොහොම බලලද? අපිට ශාස්ත්‍රුන් වහන්සේ දිහා බලන්න පුළුවන් විවිධ පැතිකඩවල් තියෙනනේ මේ ලෝකයේ තුල ගත්තට පස්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ චරිතය දිහා අපට බලන්න පුළුවන් විවිධ පැතිකඩවල් තියෙනවා. ඒ බලන ආකාරය අනුව අපට පැහැදීම ඇති කරගන්න පුළුවන්. අපිට අවබෝධයට හේතු වෙන ගැඹුරු පැහැදීමක් ඇති වෙන්නට යම්කිසි පැතිකඩකින් අපිට බලන්න පුළුවන් නම් ඒක අපට ලොකු වාසියක්, ඒක අපට ලොකු ලාභයක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දිහා අපට අවබෝධයට හේතු වෙන විදිහේ ලොකු පැහැදීමක් ඇති කරගන්නට හේතුන යම්කිසි පැතිකඩක් අපට මතු කරගන්න පුළුවන් නම් යම්කිසි ධර්මපරියායකින් ඒක අපට ලොකු ලාභයක්, පහසුවක්. මේ සූත්‍ර දේශනාවේ අද අපි සාකච්ඡාවට බඳුන් කරන, දේශනා කරන්න බලාපොරොත්තු වෙන මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි
පැහැදෙන්නේ කොහොම බලලාද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන අවස්ථාවක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ එහෙම නැත්නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ දිහා ශ්‍රාවකයෝ කොහොම බලලාද පැහැදීම ඇති කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරපු අවස්ථාවක්. මේ සූත්‍ර දේශනාවේ නම මහා සකුළුදායි සූත්‍රය. මහා සකුළුදායි සූත්‍රය තුල තමයි අඩංගු වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පරිබ්‍රාජක වර්ගයේ 77 වෙනි සූත්‍රයේ විදියට. සම්මා සම්බුදු පියාණන් වහන්සේම තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා ශ්‍රාවකයෝ තමන් ගැන පැහැදෙන්නේ තමන්ට ගෞරව කරන්නේ තමන්ට සත්කාර කරන්නේ තමන් වහන්සේ දිහා කොහොම බලලාද. ඉතින් බලන්නේ කොච්චර වටිනවද අපිට. අපිත් එහෙම බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපේ ශ්‍රද්ධාදී ගුණධර්ම වර්ධනය වෙලා පෝෂණය වෙලා ඉන්ද්‍රිය බල මට්ටම් වලට ඇවිල්ලා අපිට සෝතාපන්න ශ්‍රාවකත්වය එතනින් එහාට දින තුම් තත්ත්වයන්ටපත් වෙන්නට ඒක විශාල උපකාරයක් වෙනවා. මේ සූත්‍රය දේශනා කරන්නට හේතුන කාලයේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ රජගහනුවර වේළුවනාරාමයේ. රජගහනුවර වේළුවනාරාමයේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ එක දවසක් බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. පිණ්ඩපාතයට වඩිද්දී බුදුරජාණන් වහන්සේට දැනෙනවා තව වෙලාව තියෙනවා පිණ්ඩපාතේ යන්න. එහෙම අදහසක් ඇවිල්ලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ හිතනවා මෝර නිවාපනම් පරිබ්‍රාජක ආරාමයක් තියෙනවා. පිරිවැජියන් ඉන්න ආරාමයක් තියෙනවා මෝර නිවාප කියලා. මෙන්න මේ ආරාමයට ගියොත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට අදහසක් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය පෘථග්ජන ශ්‍රාවකයන් වහන්සේලා පවා අන්න ශාස්ත්‍රුන් වහන්සේලාගේ ආරාමවලට ගිය බව මේ සූත්‍ර දේශනා බොහොමයක අපට හමු වෙනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සහ ඒ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා සහ අන්‍ය බොහෝ ශාස්ත්‍රුන් වහන්සේලා සහ ශ්‍රාවකයන් වහන්සේලා අතර සුහදත්වයක් තිබ්බා. ඒක හරියම වැදගත් අද අපට උනත්. වර්තමානයේ අපි මේ ගෙවන ජීවිතයේදී අපි ඒව ගැනත් හිතන්න ඕනේ ශ්‍රාවකයෝ වශයෙන්. බලන්න කෝවිලක් දකිනකොට පල්ලියක් දකිනකොට යම් කිසි කෙනෙකුට ඇති වෙන්න ඕන දේශචිත්තයක් නෙවෙයි. නුරුස්නා හැඟීමකුත් නෙවෙයි. සෝදශීලී සංකල්පයක් ඇති වෙන්න ඕනේ. මොකද ඒ පල්ලිය ඇතුළින්නෙත් ඒ කෝවිල ඇතුළින්නෙත් අපි වගේම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී මහා දුක් විඳින ඊළඟට එදිනදා ජීවිතේ ගැට ගහගෙන යන්න ලොකු වෙහෙසක් දරන අපි වගේම හුස්ම ගන්න අපේ වගේම ලේ ධාතුවත් ක්‍රියාත්මක වෙන මනුෂ්‍ය ජීවිත ඒවට එකතු වෙන්නේ ඒවට එකතු වෙන්නේ. එතකොට අතීතයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි ශ්‍රාවකයන් වහන්සේලා පවා එහෙම පරිබ්‍රාජකයන් සමග සහ අනිකුත් විවිධ ආගමික නායකයන් සහ අනුගාමිකයන් සමග හරීම සෝදශීලී පිළිවෙතක් ඒ ආගම තුල උගන්වන්නේ කුමන ධර්මයක්ද බුද්ධ දර්ශනය තුල උගන්වන්නේ මොන වගේ ධර්මයක්ද කියලා එහෙම හරීම සෝදශීලී පැවැත්මක් තිබිලා තියෙනවා. ඉතින් එතකොට ගැටීම්, පරිගැනීම්, වෛර පිරිමහ ගැනීම අඩුයි හරියට එහෙම පරිසරයක් තුල. ඉතින් එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පිණ්ඩපාත වේලාව තියෙන නිසා අන්නහාර ඊළඟට වරදර සකුළුදායි ආදී මේ පිරිවැජියන් ඉන්න මෝර නිවාප කියන ආරාමය කරා පියමනින්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ ආරාමයට එනකොට මේ ආරාමේ සකුළුදායි පරිබ්‍රාජක ඇතුළු අනිත් පිරිස තිරස්චාන කතාවල තමයි එදින ඉඳලා තියෙන්නේ. තිරස්චාන කතා කියන්නේ රජවරු ගැන කතා කරනවා, සිටුවරු ගැන කතා කරනවා, සොරු ගැන කතා කරනවා, යාන වාහන ගැන කතා කරනවා. මේ වගේ තිරස්චීන කතාවක තමයි එදින තියෙන්නේ. බලන්න සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඈත තියාම දකිද්දී තමන්ගේ ආරාමයේ වෙත එනවා මේ සකුළුදායි පිරිවැජියා මොකද කරන්නේ? අනිත් හැමදෙනාම සංසුන් කරනවා. අනිත් හැමදෙනාම සංසුන් කරනවා මෙන්න මෙහෙම. අන්න බවත් ගෞතමයන් වහන්සේ අපේ ආරාමයේ පැත්තට වඩිනවා. ඔය බවත් ගෞතමයන් වහන්සේ
නිහඬ බවට හරීම කැමැති. නිහඬ බවට හරීම කැමැති. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරීම කැමැති මේ නිහඬ බවට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ ආරාමයට වඩින නිසා අපි කවුරුත් නිහඬ වෙමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ආරාමයට වඩිනවා. ආරාමයට වැඩියට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සතුටු විය යුතු සිහි කළ යුතු කතාබස්වල යෙදিলা මේ ශකුළුදායි පිරිවැජයගෙන් විමසනවා. තමන් වහන්සේ මේ ආරාමයට වඩිනකොට පරිබ්‍රාජකයන්ගෙන් අහනවා පිරිවැජයනි ඔබලා මොන වගේ කතාවකද යෙදিলা හිටියේ කියලා. ඉතින් මේ ශකුළුදායිට ඊළඟට අන්නහාර කියන මේ පරිබ්‍රාජකයන්ට දැන් තමන් තිරස්චාන කතාවල යෙදෙමින් හිටියා කියලා කියන්න ලැජ්ජයිනේ. ඉතින් ශකුළුදායි පිරිවැජය සඳහන් කරන ස්වාමීනි ගෞතමයන් වහන්සේ අපි මේ කතාව පසෙකලා වෙන කතාවකට යමු කියනවා. ඊට පස්සේ මේ ශකුළුදායි පිරිවැජියා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ කාලේ මේ අංග මගධ කියන මේ ප්‍රදේශයන් වල මේ අංග මගධ කියන මේ ප්‍රදේශයන් වල මක්කලි ගෝසාල පූර්ණ කස්සප ඊළඟට අජිත කේසකම්බිලි පකුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨනාථ පුත්ත කියන මේ ශාස්ත්‍රවරුත් ගෞතමයන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාත් වැඩ වාසය කරන කාලයක්. ඉතින් මේ අංග මගධ මේ දේශවල ඉන්න අයට ඒක ලොකු ලාභයක්. හැබැයි බෞද්ධ ගෞතමයන් වහන්සේ මෙහෙම ගැටලුවක් තියෙනවා. මොකද්ද? උදාහරණයක් විදිහට සඳහන් කළොත් පූර්ණ කස්සප කියන මේ ශාස්ත්‍රුන් වහන්සේ යම්කිසි තැනක තමන්ගේ අනුගාමිකයන් එක්ක කතා බහ කරද්දී තමන්ගේ අනුගාමික පිරිසත් එක්ක කතා කරද්දී ඒ බොහෝ අනුගාමිකයෝ ඒ බොහෝ ශිෂ්‍යයෝ ඒ ගුරුවරයා ඉක්මවා යනවා. ඒ ගුරුවරයා යම්කිසි කාරණාවක් කියනවා නම් ඊට විරුද්ධ කතාවක් කියනවා. අපේ ගුරුවරයා මේ කාරණාව දන්නේ නැහැ. ඒ ගුරුවරයාගෙන් මේ වහන්න එපා කියලා. එතකොට මේ පූර්ණ කස්සප කියන ගුරුවරයා හඬනවා. හඬීමටපත් වෙනවා. නමුත් අපි දැකලා තියෙනවා සම්මා සම්බුදු රජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක ශ්‍රාවකයන් වහන්සේලා එක්ක වැඩ ඉන්නවා නම් ඒ ශ්‍රාවකයෝ අඩුම ගානේ කිවිසුමකින්වත් බාධාවක් සිද්ධ කරන්නේ නැහැ. වැරදිලා හරි යම්කිසි කෙනෙකුට කිවිසුමක් එහෙම ගියොත් ළඟ ඉන්න ස්වාමින් වහන්සේ දනහිසිංහලි යම්කිසි ඉඟියක් කරලා ඒ කිවිසුම කරන කෙනාට සංවර වෙන්න කියලා අනුශාසනා කරනවා. අවවාද කරනවා. ඒ විතරක් නෙවෙයි ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ යම්කිසි අවස්ථාවක ධර්මයේ දේශනා කරනවා නම් හරි අපූර්ව විදියකට තමයි අනුගාමිකෝ ඒ ධර්මය අහන්නේ. යම්කිසි හතරමං හන්දියකට ගිහිල්ලා පින්නත් යම්කිසි පුරුෂයෙක් රසවත් මීවදයක් අතට අරගෙන අනේ රසවත් මීවදේ සතරමං හන්දියකට ගිහිල්ලා කැමති කෙනෙකුට කණ්ඩ කියලා ආරාධනා කරාම ඒ මීවදය අනුභව කරන්න කට්ටිය එකතු වෙන්නේ යම්සේද? ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මීවදයකට පොදි ගැහෙන පිරිසක් වගේ තමයි මේ ශ්‍රාවකයෝ පොදි ගැහෙන්නේ. ඔබ වහන්සේගේ ධර්ම දේශනා හරීම පැහැදිලි. ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රාවකයන්ට හොඳට තේරෙනවා. මේ වදයකට පොද බඳිනවා වගේ තමයි රොද බඳිනවා වගේ තමයි ශ්‍රාවකයෝ ඔබ වහන්සේ වටා එකතු වෙන්නේ. ඊළඟට සඳහන් කරන ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ යම්කිසි අනුගාමිකයෙකුට යම්කිසි ශ්‍රාවකයෙකුට මේ ශාසනය තුල යම්කිසි ක්ලේශ ධර්මයක් නිසා හරි ඉන්න බැරුව උපවැදි භාවයට පත් වුණොත් ඒ උපවැදි භාවයට පත් වෙලාවත් කවදාවත් ශාස්ත්‍රුන් වහන්සේට අගෞරව කරන්නේ නැහැ. අදටත් එහෙමයි පින්නත්නි. අදටත් මේ බුද්ධ ශාසනය තුල භික්ෂුන් වහන්සේලා සමහර භික්ෂුන් වහන්සේලා උපවැදි වුණත් කවදාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්නේ නැහැ. තමන්ගේ දෝෂය තේරුම් ගන්නවා. මේ ශකුළුදායි පිරිවැජිය සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ යම්කිසි ශ්‍රාවකෙක් උපවැදි භාවයට පත් වුණත් ඔබ වහන්සේට නම් චෝදනා කරන්නේ නැහැ. තමන්ටම චෝදනා කරගන්නේ. අනේ මගේ නොහැකියාවට මට ශාසනෙන් ඒ උතුම් බ්‍රහ්මචර්යාවෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා කියලා.
ඒක ඔබ වහන්සේ ළඟ තියෙන හරිම අපූර්ව ගුණ ධර්මයක්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ සකුළුදායි පිරිවැජියගෙන් අහනවා, සකුළුදායි ඔබ හිතන්නේ මොන වගේ කාරණා හේතු වෙලාද ශ්‍රාවකයෝ භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ? මොන වගේ කාරණා හේතු වෙලා වෙන්නේ නැද්ද මේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේම විමසනවා සකුළුදායිගෙන්. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ කාරණා 5ක් නිසා තමයි ওই ශ්‍රාවකයෝ ඔබ වහන්සේට ගරු කරන්නේ. බලන්න එතකොට ඒ සමාජෙ හිටපු සමහර අයට බුදුරජාණන් වහන්සේ ගැන තිබ්බ සංකල්පයක් මේ ඉදිරිපත් කරන්න හදන්නේ. ඔබ වහන්සේට ගරු කරන්නේ මෙන්න මේ කාරණා 5 නිසානේ. පළවෙනි කාරණා සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අල්ප ආහාර ගන්න කෙනෙක්. ඔබ වහන්සේ හරීම අල්ප වශයෙන් තමයි ආහාර ගන්නෙ. ඒ නිසා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේට හරියට ගරු කරනවා. සත්කාර කරනවා. පූජා කරනවා. දෙවෙනි කාරණේ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ලැබෙන සිවුරකින්නේ ජීවිතය අරගෙන යන්නේ. ලැබෙන සිවුරකින් තමයි ඔබ වහන්සේ ජීවිතය අරගෙන යන්නේ. ඒ නිසා තමයි මේ ශ්‍රාවකයෝ සලකන්නේ. ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ තුන්වෙනි කාරණාව තමයි ඔබ වහන්සේ පිඬුසිඟා වැඩලා තමයි ජීවිතය පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ ශ්‍රාවකයෝ මෙච්චර ඔබ වහන්සේට ගරු කරන්නේ. ඊළඟට ස්වාමීනි ඔබ වහන්සේ ලැබෙන සෙනසුනක වාසය කරනවා. ඒකයි මේ ශ්‍රාවකයෝ මෙච්චර ගරු කරන්නේ. පස්වෙනි කාරණා තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උපදි විවේකය. කාය විවේකයට හරිම බරයි. හුදකලාවට හරිම බරයි. ඒකයි මේ ශ්‍රාවකයෝ සලකන්නේ. දැන් පින්තුන් හිතන්නේ මොකද්ද මේ කාරණා 5 හරිද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ගැන මේ ශ්‍රාවකයන්ට පැහැදීම තියෙන්නේ ඔබ වහන්සේ අල්ප ආහාර ගන්න නිසා. ඔබ වහන්සේ ලැබෙන සිවුරකින් පෝෂණය වෙන නිසා. ඔබ වහන්සේ පිණ්ඩපාත යන නිසා, පිඬුසිඟා වඩින නිසා. ඔබ වහන්සේ ලැබෙන කුටියක ඉන්න නිසා. අවසාන කාරණා තමයි ඔබ වහන්සේ හුදකලාවෙම ඉන්න කැමති උපදි විවේකයට බර වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ නමක් නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත්නි, පින්න සකුළුදායි ඔබ කියනවා මේ මම අල්ප ආහාරම ගන්න කෙනෙක්. ඒකයි මේ ශ්‍රාවකයෝ පැහැදිලා තියෙන්නේ කියලා. එහෙම නැහැ. සමහර දවස් තියෙනවා සකුළුදායි මුව විටට ආසන්න වෙනකම්, මුව විටට ආසන්න මට්ටමකට එනකම් මම හොඳට දානේ ගන්නවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා දවසට බෙලි ගෙඩියක විතර ආහාර ගන්න. බෙලි ගෙඩි භාගයක තරම් අල්ප වූ ආහාර ගන්න සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. එතකොට ඒ කාරණෙන් ශ්‍රාවකයෝ මට පැහැදෙන්න බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ අල්ප ආහාර ගන්නව කියලා නම් පැහැදෙන්නේ ශ්‍රාවකයෝ. එතකොට දැන් බෙලි ගෙඩියක් තරම් ආහාර ගන්න ශ්‍රාවකයෝ ඉන්නවා. බෙලි ගෙඩි භාගයක තරම් අල්ප වූ ආහාර ගන්න ශ්‍රාවකයෝ ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ සමහර දිනවලට මුව විටට ආසන්නව දානේ අරගෙන වළඳනවා. එතකොට අර කට්ටියට එහෙම පැහැදෙන්න බෑනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සකුළුදායි ඔබ කියනවා මේ ලැබෙන සිවුරකින් සතුටටපත් වෙන කෙනෙක් කියලා මම. හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා පාංශුකූල චීවරම් පොරවන. ඒ ශ්‍රාවකයෝ සොහනකට ගිහිල්ලා මලවිනියොතපු වස්ත්‍රයක් අරගෙන ඒ වස්ත්‍රයේ වේව කාපු තැන් තුනක් ඒව ඉවත් කරලා ඒව ඊළඟට සෝදලා තම්බලා පඳු ගහලා ඊළඟට එකට කොටස් එකතු කරලා මහලා පාංශුකූල සිවුරු දරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සකුළුදායි මම සමහර දවස්වලට සමහර කාලවලට ගිහි පින්නතුන් විසින් පූජා කරන
ගෘහපතියන් විසින් පූජා කරන ගෘහපති චීවර සුව පහසු ගොරෝසු යහපත් සිවුරු පාවිච්චි කරනවා. එතකොට අර ස්වාමීන් වහන්සේලා අර ශ්‍රාවකයෝ කොහොමද මං ගැන පැහැදෙන්නේ එතකොට? ඊළඟට සඳහන් කරනවා සකුළුදායි ඔබ සඳහන් කරනවා මම මේ ලද සෙනසුනක වාසය කරනවා කියලා. සමහර කාල තියෙනවා සකුළුදායි හොඳට පිරියම් කරපු, හොඳට දොර කවුළු තියෙන, හොඳට දොර අගුළු දාපු, හොඳ පියසි තියෙන කුටිවල මම වාසය කරනවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා අබ්බෝකාසිකංගේ සමාදම් වෙලා. මේ අවකාශයේ තමයි ජීවත් වෙන්නේ. මාස 8ක්ම ඉන්නවා වහලක් යටට යන්නේ නැහැ. රුක්ක මූලිකංගයේ සමාදම් වෙච්ච සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. එයාලත් එහෙමයි. රුක් මුලකට මිසක් මාස 8ක්ම එයාලා අවුරුද්දේ මාස 8ක්ම වහලක් සෙවිලි කළ වහලක් තියෙන ස්ථානයකට ඇතුළට යන්නේ නැහැ. මාස 8ේම යාලා ජීවත් වෙන්නේ ගස් යට. ඇයි මාස 8ක් කියලා කියන්නේ පින්නත් නේ මාස 4ක් වස්සාන කාලේ අනිවාර්යයෙන්ම වස්සසන්න එපයි සෙවිලි කළ වහලක් යට. එතකොට අනිත් මාස 8ේම අබ්බෝකාසිකංගේ කියන විදිහට අවකාශය තුන ගහක් යට තමයි නෙවෙයි ජීවත් වෙන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා රුක්ක මූලිකාංගය ගහක් යට තමයි ජීවිතය අරගෙන යන්නේ. එතකොට එයාලා කොහොමද ඒ කාරණාවෙන් මට පැහැදෙන්නේ? මම සමහර දවස්වලට සමහර කාලවලට හොඳ කුටි සෙනසුන් වල වාසය කරනවානේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ සඳහන් කරනවා පින්ඩපාතයෙන් මේ අපෙන නිසා ශ්‍රාවකයෝ මට පැහැදෙනවා කියලා. එහෙම නෑ මම නිමන්ත්‍රණ බාර ගන්නවා. නිමන්ත්‍රණ කියන්නේ මේ ආරාධනා කියන්නේ. ගෘහපතියන් විසින් කරන ආරාධනා මං පිළිගන්නවා. හැමදාම පින්ඩපාතේ ගිහිල්ලා වළඳන්නේ නැහැ. ඊළඟට ඔබ කියනවා මම කායි විවේකයට කැමති හුදකලාම ජීවත් වෙන කෙනෙක්. ඒකයි මේ ශ්‍රාවකයෝ මට පැහැදෙන්නේ කියලා. එහෙම නැහැ. මම සමහර අවස්ථාවල සිව්වණක් පිරිස මැද ඉන්නවා. සමහර අවස්ථාවල සිව්වණක් පිරිස විතරක් නෙවෙයි රජවරු ඇමතිවරු අන්‍ය ආගමිකයෝ පවා අන්‍ය දාර්ශනිකයෝ පවා ඉන්න තැන්වල ඒ පිරිස් මැද මම ඉන්නවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා අඩමසකට සැරයක් පොහොය කරද්දි විතරයි පිරිස මැදට එන්නේ. සංඝ පිරිස මැදට එන්නේ. එතකන් ඈත දුර වන සෙනසුන් වල පැහැදිලා මේ ඈත දුර සෙනසුන් වල අරණ්‍ය වල හුදකලා වාසය කරනවා. එතකොට එයාලා කොහොමද මං ගැන පැහැදෙන්නේ? ඉතින් දැන් සකුළුදායි පිරිවැජියා අහගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන කාරණා ටික. දැන් සකුළුදායි පිරිවැජියේ දැන් ප්‍රශ්නයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශ්‍රාවකයෝ පැහැදින්නේ මොනවටද දන්නේ නැහැ. ඇයි මේ දැන් මේ සකුළුදායි හිතාගෙන හිටපු එහෙකටවත් නෙවෙයිලුනේ මේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රාවකයෝ පැහැදින්නේ. ඇත්තට පිනතුමුනුත් හිතලා බලන්න අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදින්නේ මොනවටද? අපිත් කල්පනා කරලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත් සකුළුදායි යම් කිසි ශ්‍රාවකෙක් මට ගරු කරනව නම් සත්කාර කරනව නම් මානන කරනව නම් පූජා කරනව නම් කාරණා පහක් ඒකට හේතු වෙනවා. පළවෙනි කාරණාව තමයි සකුළුදායි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උත්තම සීලස්කන්ධයෙන් සමන්වාගතයි. අනේ සීලස්කන්ධයෙන් සමන්වාගත නිසා තථාගත වූ තමන් වහන්සේට ශ්‍රාවකයෝ සලකනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. අපි දන්නවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම වූ සීලයට ලං කරන්නවත් සම කරන්නවත් පුළුවන් කවුරුවත් මේ ලෝකේ නැහැ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉඳලා මේ ලෝකයේ කිසිම දෙවියෙක් කිසිම බ්‍රහ්මයෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික සීලාදී ගුණ ධර්මයන්ට සම කරන්න බෑ. බ්‍රහ්මායු කියලා සූත්‍රයක් තියෙන සූත්‍රයේ සඳහන් වෙනවා එක ශාස්ත්‍රූ කෙනෙකුගේ ගෝලයෙක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙම යනවා කාලයක් බුදුරජාණන් වහන්සේ අඩුම ගානේ පාත්‍රයක් හරි හොදද්දි ඒකේ වරදක් අල්ලගන්න. දන් ටිකක් හරි වළඳද්දි ඒකේ වරදක් අල්ලගන්න. හැබැයි යාට කාලයක් බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගියමින් අඩුපාඩු හොයන්න උත්සාහ කළත් වරදක් අල්ලගන්න බැරි වුණා. ඒ වගේ තථාගතයන් වහන්සේගේ පියවරකවත් අඩුවක් හොයන්න බෑ.
පියවරකවත් එක වචනයකවත් අඩුවක් හොයන්න බෑ. වාඩි වෙන ඉරියව්වක අඩුවක් හොයන්න බෑ. ඒ වගේ තථාගතයන් වහන්සේගේ කාය සමාචාර, වාක් සමාචාර, මනෝ සමාචාර අහස තරම් අපිට හිතා ගන්නවත් බෑ. අන්නේ සීලස්කන්ධයට තමයි ශ්‍රාවකයෝ සත්කාර කරන්නේ, ගරු කරන්නේ, මානන පූජා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා සකුළුදායි තථාගත වූ තමන් වහන්සේට ශ්‍රාවකයෝ ගරු කරන දෙවෙනි කාරණාව තමයි සම්මා අපේ ශාස්ත්‍රූන් වහන්සේ සර්වඥතා ඥාන දර්ශනයෙහි පිහිටලයි ජීවත් වෙන්නේ කියලා. සර්වඥතා ඥාණයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ කියන කාරණාව නිසා තමන් වහන්සේට ගරු කරනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ දන්න දේ දන්නව කියනවා. දැකපු දේ දැක්ක කියනවා. ඒ කියන්නේ දන්න දේව දන්නව කියනවා, දැකලම දැක්ක කියනවා. ඒ වගේම ප්‍රත්‍යක්ෂ නොකොට නොවේ ප්‍රත්‍යක්ෂයෙන්ම ධම් දේශනා කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතුව පින්නති ඔන්න පොකුණක් තියෙනවා. දැන් මේ පොකුණ ළඟ අපි කවුරුහරි වාඩි වෙලා ඉන්නකොට අපිට පේනවා පොඩ්ඩක් දිය බූලු වෙනවා වගේ. අපි එතකොට අනුමාන කරනවානේ. මාළුවෙක් වෙන්නේ නැති, දියබරියෙක් වෙන්නේ නැති. ආදී වශයෙන් අපි හිතනවා අනුමාන කරනවා. ඒකට අපි කියන අනුමාන කරනවා කියලා. එහෙම නෙවෙයි. අපිට පුළුවන් නම් දිය යටටම ගිහිල්ලා බලන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. එතකොට අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙන්නේ. අර ජලයේ සිද්ධ වෙන කැළඹීමක් උඩ ඉඳන් බැලීම අනුමාන කිරීමක්. මාළුවෙක් වෙන්නේ නැති, දියබරියෙක් වෙන්නේ නැති, යටින් වතුර උනනවා ඇති අනුමාන ඥානයක්. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ වතුරට බැහැලා ගිහිල්ලා බලන මොකද්ද මෙතන වෙන්නේ කියලා. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් තමයි බුදුරජාණන් වහන්සේට මේ ලෝකය ගැන තියෙන්නේ. රූපාවචර, කාමාවචර, අරූපාවචර ආදී මේ සියලුම ලෝකයන් ගැන ප්‍රත්‍යක්ෂ ඥානයක්. මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඉතින් අන්නේ තථාගතයන් වහන්සේ ගාව තියෙන්නේ සර්වඥ ගුණයට තමයි කියන දෙවෙනි කාරණාව ශ්‍රාවකව පැහැදෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධි ප්‍රඥාවේ සම්භාවනා කරනවා. තථාගතයන් වහන්සේට තියෙනවා අධි ප්‍රඥාවක්. කියන්නේ මේ ලෝකේ ඕනෑම අවස්ථාවක ඕනෑම සිද්ධියකදී තථාගතයන් වහන්සේට ඒ අවස්ථාවල් වලට ගැළපෙන ගැඹුරු ප්‍රඥාවක් තියෙන භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අධි ප්‍රඥාව කියන්නේ ඒ වගේ තථාගතයන් වහන්සේට තියෙන උත්තම ප්‍රඥා ස්කන්ධය. අන්න ඒ උත්තම ප්‍රඥා ස්කන්ධයට ශ්‍රාවකයෝ ගරු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු පින්නත්නි සකුළුදායි අපි යම්කිසි ශ්‍රාවකෙන් යම් දුකකට වැටුනොත් අන්නේ දුකට වැටුණු එහෙම නැත්නම් දුකෙන් මැඩුණු ඒ ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ හොයාගෙන එනවා. අනේ දුකට වැටුණු දුකෙන් වැටුණු මැඩී ගිය ඒ ශ්‍රාවකයාට තථාගතයන් වහන්සේ පිහිට වෙනවා. ඒක අපි කවුරුත් දන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයකම ඉන්න ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී අප්‍රමාණ දුක් වලින් දුක් විඳින සත්‍යයන්ට පිහිටුණා කියලා. තථාගතයන් වහන්සේ සඳහන් කරනවා අන්නේ විදියට ජීවමාන කාලේ විශේෂයෙන්ම ජීවමාන කාලේ බුදු පියාණන් වහන්සේ යම් කිසි ශ්‍රාවකයෙක් ඒක යම් කිසි අකුසලයක් හින්දා වෙන්න පුළුවන් යම් කිසි ශෝක පරිදේවයක් හින්දා වෙන්න පුළුවන් මොනවා හරි අසරණකමක් නිසා යම් කිසි අවස්ථාවක හොයාගෙන ආවොත් අන්නේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඒ දුක තමන්ගේ ජීවිතේ මැඩගෙන ගියපු ඒ දුකට පිහිට වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් පටාචාරාව ගත්තොත් සුනීත සෝපාක ගත්තොත් එහෙම කිසා ගෞතමීල එහෙම ගත්තොත් ඒ විදිහට තථාගතයන් වහන්සේ කෙරෙහි තථාගතයන් වහන්සේට සමීප වීම නිසා ඒ ජීවිතවල බැහැර වෙලා ගියපු දුක් මෙච්චරයි කියලා කියන්න බෑ. අනේ වගේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබුවට පස්සෙත් යම් කිසි ශ්‍රාවකේ භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවොත් යම් කිසි දුකකට අන්නේ දුක දුර වෙන විදියට
බුදුරජාණන් වහන්සේට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා ශ්‍රාවකයෝ මා කෙරෙහි පැහැදෙනවා. ඊළඟට සඳහන් කරනවා දුකට හේතුව විග්‍රහ කිරීම නිසා. ඕනෑම දුකකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා. අන්න ඒ නිසා ශ්‍රාවකයෝ මා කෙරෙහි පැහැදෙනවා. ඊළඟට දුකට හේතුව නැති කිරීම ඒ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය විග්‍රහ කිරීම නිසා ශ්‍රාවකයෝ මට පැහැදෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඉගැන්වීම නිසා ශ්‍රාවකයෝ මට පැහැදෙනවා. එතකොට අපි වුණත් එහෙමයි. පින්නති අද අපි ඒ බුදුරජාණන් වහන්සේ වට එක් වෙලා ඉන්නේ. අපේ ජීවිතවල අපි ගොඩාක් දුක් විඳපු අය. එහෙම ගොඩාක් දුක් විඳ නැති කෙනෙක් මේ ලෝකෙ හොයන්න බෑ. මව් කුසේ ඉඳලාම ගොඩාක් දුක් විඳිනවා. කායික දුක්, මානසික දුක්. ඒ කායික දුක්, මානසික දුක් වලින් අපි අපේ ජීවිතව එක එක තැන්වල ඉඳගෙන, එක එක පරිසරයන් ඉඳගෙන, එක එක අය ළඟ ඉඳගෙන විවිධ විදියට අත්දැක්කා. එතකොට අපිත් අපේ ජීවිතවල ඒ දුකෙන් ගැලවෙන්න මාර්ග හෙව්වා. ඒ දුකෙන් ගැලවෙන්න සමහර අවස්ථාවල ගත්තේ මෝඩ මාර්ග. අඥාන මාර්ග ගත්තේ. ඒ දුක් වලින් ගැලවෙන්න කියලා. එක්ක තව කෙනෙකුට ලංවීම, නැත්තම් එක්කෙනෙක් අතහැරලා යෑම. එහෙම නැත්තම් ඒ දුකෙන් ගැලවෙන්න ඒ අදාළ අයට බැනීම, ගැහීම, ශාප කිරීම, පලි ගැනීම. ඒ වගේ මේ ජීවිතයේ යම් යම් පරිසරයන් තුළ යම් යම් අය සමග ජීවත් වෙද්දී ජීවිතයේ දුක් කරදර ඇති වෙනකොට, මානසික දුක් විශේෂයෙන් ඇති වෙනකොට ඒවයින් ගැලවෙන්න අඬපු අවස්ථා තියෙනවා. ඊළඟට ඒ අදාළ අයගේ නෑත් වෙච්ච අවස්ථා, එයාලට ගහපු අවස්ථා ඇති, සමහරට එයාලට බැනපු අවස්ථා ඇති. ඒ වගේ එක එක ක්‍රමයක පාවිච්චි කරා. හැබැයි ඒ දුක් වලින් ගැලවෙන්න හම්බුනේ නැහැ. තවත් දුක වැඩි වුණා ඒ දේ කරපු දේවල් නිසා. තියෙන දුක් නැති කරගන්න කියලා ලං කරගත්ත සමහර අය නිසා ඒ දුක තවත් දෙගුණ වුණා. එතකොට අපිත් මේ ජීවිතේ ගත කළේ අපේ දුක් දුරු කරගන්න පැහැදිලි මාර්ගයක් නැතුව. හැබැයි යම්කිසි දවසක අපට Tamanට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය හමු වුණා. ඔය දුක ගැන ඒ ධර්මයේ තුල කතා වුණා. Tamanට ඒක හොඳට දැනුණා. මං ගැන නේද මේ කතා කරන්නේ? මගේ බුදු පියාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ මගේ ජීවිතය ගැන නේද? මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ කොච්චර විනිවිද දැකලාද? අස්සක් මුල්ලක් නෑර මගේ ජීවිතේ බුදුන් වහන්සේ දැකලා. මගේ හිතේ හටගන්න බුදුන් වහන්සේට අහු නොවුණු එක දුකක්වත් නෑ කියලා තමයි දැනුණු අවස්ථා ඇති. හැම දුකක්ම බුදු පියාණන් වහන්සේ විනිවිද දැකලා තියෙනවා. ඒ දුක් දැක්ක විතරක් නෙවෙයි, ඒ දුක් අහලා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ තියෙන්නේ. ඔය දුක් වලට හේතු බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවද නැද්ද? ওই දුක් වලට හේතු තණ්හාව නිසා, අවිද්‍යාව නිසා, ආදී වශයෙන් වැරදි මානසිකාර නිසා, ආදී වශයෙන් ওই දුක් වලට හේතු පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට ওই දුක් වලට හේතු උන දේවල් නැති කරන්න පුළුවන්. එතකොට ওই දුකත් නැති වෙලා යනවා. හරියට පහන් දැල්ලක් දැල් වෙනකොට ඒක ගිනියමක් තියෙන එතන රස්නයක් තියෙනවා. පහන් දැල්ලක් කියන්නේ රත් වෙච්ච එකක්. හැබැයි ඒ පහන් දැල්ල අවට වාතය ඉවත් කළොත් ඒ දැල්ල නිවෙනවා. ඒ කියන්නේ පහන් දැල්ල කියන එක පත්තු වෙන්නට වාතය හේතු වෙනවනේ. ඒ හේතු ඉවත් කළොත් දැල්ල නිවිල යනවා. අන්න ඒ වගේ මේ පහන් දැල්ල වගේ තමයි අපේ මානසික දුක්. එතුලාන්තේ දැවෙනවා. එතකොට ඒ දැවිල්ලට හේතු බුදුන් වහන්සේ දේශනා කරනවා. තණ්හාව හේතුව, අර පහන් දැල්ල පත්තු වෙන වාතය හේතුනා වගේ අපේ දුක් වලට හේතුවක් තමයි තණ්හාව. එක හේතුවක් තමයි අවිද්‍යාව, අයෝනිසෝ මනසිකාර කියලා. ඒ විතරන්නේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා. අර පහන් දැල්ල නිවෙන්න වාතය ඉවත් කරන්න දැනගත යුතු වගේ බුදුරජාණන් වහන්සේ උගන්වනවා ඔය දුකට හේතු නැති කරන්න පුළුවන්. නැති කරන්නේ මෙන්න මෙහෙමයි. අන්න බලන්න මාර්ගයකුත් පෙන්වනවා. ඉතින් අපි එතකොට බුදුරජාණන් වහන්සේ වටා වේගින් එකතු වුණාද නැද්ද? මේ දේශනා කරන කාරණා ඇත්තට අපේ ජීවිතවල තියෙනවා. තථාගතයන් වහන්සේ මහා සීලවන්ත උත්තමයන් වහන්සේ නමක් කියලාද නැද්ද අපි එකතුනේ? එහෙමයි. තථාගතයන් වහන්සේ තුල මහා සර්වඥතා ඥානයක් තියෙනවා, ලෝක අවබෝධයක් තියෙනවා කියලාද නැද්ද අපි එකතුනේ? එහෙම අපි එකතුනේ.
තථාගතයන් වහන්සේ තුළ මහා අධිප්‍රඥා විදර්ශන අධිප්‍රඥාවක් තියෙනවා කියලාද නැද්ද අපි ඒක තුනේ තෙසත් ඥානාදී ගැන පැහැදිලා ඊළඟ තථාගතයන් වහන්සේ අපේ ඕනම දුකකට විසඳුමක් දෙනවා කියලා ඒ දුක් නැති කරන මාර්ගයක් එලිපෙහෙටි කරනවා කියලා දැනගෙනද නැද්ද අපි ඒක තුනේ එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායිට දේශනා කරන දේවල් අපිට වෙලා අපිත් එහෙනම් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු විදියටම බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදිලි ඉන්නේ. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දැන් පළවෙනි එක තථාගතයන් වහන්සේ වටා ශ්‍රාවකයෝ එක්රොක් වෙන්නේ, පැහැදෙන්නේ, සත්කාර කරන්නේ, ගරුකාර කරන්නේ. පළවෙනි එක තමයි සීලස්කන්ධය. දෙවෙනි එක තමයි සර්වඥතා ඥානය. තුන්වෙනි එක අධි ප්‍රඥාව. හතරවෙනි එක තමයි ශ්‍රාවකයෝ දුක් වලින් මුදවා ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මහා දුක්ඛ ස්කන්ධයෙන් විතරක් නෙවෙයි සංසාරික දුක් වලින්ම නිදහස් වෙන්නටම ශ්‍රාවකයන්ට පිළිවෙත් මාර්ග එලිපෙහෙලි කළ තියෙනවා. අන්නේ පිළිවෙත නිසා ඒ පිළිවෙත නිසා ශ්‍රාවකයෝ මා කෙරේ පැහැදිලා. පළවෙනි පිළිවෙත විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේ ශ්‍රාවකයන්ට සතර සතිපට්ඨානය උගන්වලා තියෙනවා. ඒක පිළිවෙතක්නේ. කායානුපස්සනාව කියන්නේ ප්‍රතිපත්තියක් අපේ ජීවිතේ. වේදනානුපස්සනාව කියන්නේ ප්‍රතිපත්තියක්, පිළිවෙතක්. ඒ කියන්නේ ක්‍රමානුකූල පිළිවෙතක් ඇතර තියෙන. බලන්න ඉති අජ්ජත්තවවා කායේකානුපස්සී විහෙරති. යම් කිසි කමඨහනක් ගත්තට පස්සේ අසුභ භාවනාව කියමු. උන් ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තේ අසුභය වඩා ගන්න ඕනේ. ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තියෙනවා. බහිද්ධාවා කායේකානුපස්සී විහෙරති. ඒක බාහිර පැත්තට යොමු කරලා මනසිකාර කරනවා. අජ්ජත් බහිද්ධාවා දෙපැත්තම අසුභය කියලා හැඟීමකට එන්න දෙපැත්තම සංසන්දනය කර කර මනසිකාර කරනවා. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා. ඒ කියන්නේ මේ අසුභ කොටස් ඇති වෙනවා කියලා මනසිකාර කරනවා. ඊළඟට වය ධම්මානුපස්සී. මේ හේතුන් නිසා හටගත්ත මේ අසුභ කොටස් නැති වෙලා යනවා කියලා. ඊළඟ සමුදය වය ධම්මානුපස්සීවා. ඒවා ඇතිවීම නැතිවීම නැවත නැවත බලමින් වාසය කරනවා. අන්න එතකොට කියනවා සිහි උපදවා ගැනීම කියලා. සතිපට්ඨානය කියලා. ඒ තුල ඉස්සරහට යෑම අනාගතේ මාර්ග හිත උපදින්න මාර්ග ඥාන උපදින්න හේතුවක් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයෝ මා ගැන පැහැදෙන්න ප්‍රධාන හේතුවක් සතිපට්ඨාන දේශනාව. සතර සතිපට්ඨානය. ඉතින් ඒක හරිනේ. අපිත් අපේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න හේතුනාද නැද්ද? අසුභ භාවනාව, ආනාපාන සති භාවනාව, ඊළඟ ධාතු මනසිකාර භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ඉරියාපත භාවනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, නීවරණ පබ්බය, චතුරාර්ය සත්‍ය, බොජ්ජංග ධර්ම. මේ සතර සතිපට්ඨානය අපි ශ්‍රාවකයෝ විදියට බුදුන් වහන්සේ වටා එක්රොක් වෙන්න, බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන්න, බුදුරජාණන් වහන්සේට ගරු කරන්න, බුදුරජාණන් වහන්සේට සත්කාර කරන්න, බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන දේවල් අපේ ජීවිතවල වෙමින් පවතිනවා. ඒ කියන්නේ අපි නිවැරදි සංකල්පයකින් තමයි මේ බුදුරජාණන් වහන්සේ වටා එක්රොක් වෙලා ඉන්නේ. ඊටාම නිවැරදි සංකල්පයකින්. මේ සඳහන් කරන හැම කාරණයක්ම අපේ ජීවිතවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ සකුළුදායට දේශනා කරනවා මා වටා ශ්‍රාවකයෝ එක් වෙන්නේ මේ කාරණා නිසා. අපි තුල ඒව තියෙනවා. අපට කොච්චර සන්තෝෂ වෙන්න ඕනද? අපි වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේට මේකතු වෙලා ඉන්නේ. ඊළඟට සඳහන් කරනවා ශ්‍රාවකයන්ට දෙවෙනුවත් සඳහන් කරනවා. මෙන්න මේ ආකාරයටත් මම පිළිවෙතු ගන්නල් තියෙනවා. සතර සම්‍යක් ප්‍රධානය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. උපන් අකුසල් දුරු කර ගැනීම ගැන උගන්වලා තියෙනවා. දැන් බලන්න රාගයක් හටගත්තොත් ඒ රාගය දුරු කරගන්න විදිය. දේශයක් හටගත්තොත් ඒ දේශය දුරු කරගන්න විදිය. උපන් අකුසල් දුරු කරගන්න විදිය. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කරගන්න විදිය. යම් කිසි කුසලයක් වැඩුණාට පස්සේ ඒ කුසල හිත රැක ගනිමින් නැවත නැවත ඒ කුසලයේ මානසිකාර කර කර ඉදිරියට යන ක්‍රමවේද බුදුන් වහන්සේ කොච්චර උගන්වලා තියෙනවද? ඒවට ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් යම් කිසි එළවලු වගාව පටන් ගත්ත කියලා. මෙයා මේ එළවලු වගාව පටන් ගත්තට පස්සේ මේ එළවලු වගාව නැත්තම් මේ බීජ පැල කළාට පස්සේ මේවට කෘමින්ගෙන් හානි වෙන්න පුළුවන්, සුළඟෙන් හානි වෙන්න පුළුවන්, සමහර
ඌරන් වගේ සත්තුන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා මෙයා ඒ බීජ වගාවට හානියක් නොවෙන්නට හේතු වෙන දේවල් වැටවල් බැඳලා එහෙම විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවානේ. අන්න ඒ වගේ තමයි අපේ හිතේ යම්කිසි කුසලයක් ඇති වුණාට පස්සේ කුසලයේ ඉස්සරහට අරගෙන යන්නත් උපන් කුසලයේ වැඩි දියුණු කරගන්නත් බුදුරජාණන් වහන්සේ අපට විවිධ මාර්ග ඔස්සේ පැතිකඩ ඔස්සේ ධම් දේශනා කළා තියෙනවා. ඊළඟ සඳහන් කරනවා යම්කිසි මෙතෙක් නූපන් කුසලයක් තුන ඒ කුසලයේ උපදවා ගන්න බුදුන් වහන්සේ මාර්ගය පෙන්නනවා. උදාහරණයක් කිව්වොත් දැන් යම්කිසි කෙනෙකුට සෝතාපන්න මාර්ගය උපදවා ගන්න ඕන නම් අන්නේ හිත උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි මේ වෙනනේ යම්කිසි කුසලයක ඉන්නවනම් මේ කුසලයේ ක්‍රමානුකූලව සංස්කාර උපේක්ෂා ඥාන දක්වා මාර්ගණ යන බුදුන් වහන්සේ උගන්වලා තියෙනවා. ඊළඟට මේ වෙනකොට නූපන්න කුසල් තියෙනවා නම් අන්න ඒවා නැවත නූපදීමට හේතු වෙන විදියට ශක්තිමත් හිතක් ඇති කරගන්න බුදුන් වහන්සේ මාර්ගය පෙන්වලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල ඉස්සරහට යෑම තුල ශ්‍රාවකයා අරිහත්ත්‍ය සාක්ෂාත් කරනවා. සතර හතිපට්ඨාන තුල ඉස්සරහට යෑම තුල ශ්‍රාවකයා අරිහත්ත්‍ය සාක්ෂාත් කරනවා. ඒ නිසා මට මා කෙරෙහි පැහැදීමෙන් කටයුතු කරනවා. මට ගරු කරනවා. මට සත්කාර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතරක් නෙවෙයි. සතර ඉරිදිපාද උපදවා ගන්න. ඡන්ද ඉරිදිපාද, චිත්ත ඉරිදිපාද, විරිය ඉරිදිපාද, විමර්ශා ඉරිදිපාද. අනේ ඉරිදිපාද ධර්ම ශ්‍රාවකයන්ගේ හිතේ උපදවා ගැනීම පිළිවෙත මම උගන්වලා තියෙන. බලන්න තාත්තා කෙනෙක් වගේ පින්නත්. සංසාර ගමනේ අන්ත අසරණ වෙලා ඉන්න මහා අගාධයකට වගේ වැටලෙන්න අපිට මේ අගාධයෙන් ගොඩ එන්න මහා ඒකනේ අපි කියන්නේ බුදු පියාණන් වහන්සේ කියලා කොච්චර සාධාරණ වචනයක්ද ඒක. බුදු පියාණන් වහන්සේ බුද්ධ කියන්නේ සියල්ල අවබෝධ කළ පියාණන් වහන්සේ. සියල්ල අවබෝධ කළ පියාණන් වහන්සේ. ඒක කොච්චර සාධාරණද අපිට මේ සසර දුකෙන් නිදහස් වෙන කොච්චර පිළිවෙත් මාර්ග පෙන්වලා දීලා තියෙනවද. සතර හතිපට්ඨානය ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඊළඟට දැන් කතා කරන සතර ඊරිදිපාද ඒ ඔස්සේ ගිහිල්ලත් කෙනෙකුට පුළුවන් අරිහත්ත්‍ය සාක්ෂාත් කරන්න. ඊළඟට සඳහන් කරනවා මම තවත් විදියකට පිළිවෙත් උගන්වලා තියෙනවා. පංච බල, ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඒ ශ්‍රද්ධා බලය උපදවා ගන්නේ කොහොමද? අරහං සම්මා සම්බුදු විද්‍යාසරණ සම්පන්න සුගතෝ ලෝකවිදු ආදි වශයෙන් අපි මේ කතා කරන දේවල් වලට අනුකූලව ඒ ආකාරයෙන් ඒ ශ්‍රද්ධා බලය උපදවා ගන්න විදිය, විරිය බලය උපදවා ගන්න විදිය, සතිය කොහොමද උපදවා ගන්නෙ, සිහිය උපදවා ගන්නෙ කොහොමද, මේ විදිහේ ක්‍රමානුකූල පිළිවෙතක් ශ්‍රාවකයන්ට මම උගන්වලා තියෙනවා පංච බල සම්බන්ධව. ඉතින් ඒ තුල ඉස්සරහට ගිහලා ශ්‍රාවකයෝ අරිහත්ත්‍ය සාක්ෂාත් කරනවා. ඉතින් මා කෙරෙහි පැහැදෙනවා, මට සත්කාර කරනවා, ගරුකාර කරනවා. ඊළඟ සඳහන් කරනවා ඒ විතරක් නෙවෙයි. සත්ත බොජ්ජංග ධර්ම උගන්වලා තියෙනවා. අපිට ඒවත් උගන්වන්න තියෙන්නේ. කිසිම අඩුවක් නෑ. මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ මහා සංඝ පරම්පරාව අපට ඒක පරිස්සම් කළ දායාද කරලා තියෙනවා. මේ ත්‍රිපිටක ධර්මය. මේ තථාගතයන් වහන්සේ දා උගන්වපු ටික අපේ මහා ශ්‍රාවක සංඝ රත්නය අපට පරිස්සම් කළ දීලා තියෙනවා. අපි ඒකට හානියක් කරන්න නරකයි. බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දන්නවා කියන අදහසේ පිහිටලම නිහතමානීව ඒ ධර්මයේ තුල හික්මෙන්න. මම තමයි දන්නේ කියන සංකල්ප වලට එන්නේ නැතුව. මම දන්නව නෙවෙයි මම පුහුණු වෙන කෙනා. එහෙම අපි හිතන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ශාසනයේ මම පුහුණු වෙන කෙනා. පුහුණු වෙන කෙනා අනිත් අයට උගන්වන්න යන්නේ නැහනේ. දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි උනත් එහෙමයි. අපිට පැවිදුණ ගමන් බණ කියන්න එහෙම හම්බ වෙන්නේ මේ අපේ පින්නතුන්ට. අපි පුහුණු කරනවා. පුහුණු කර ක්‍රමානුකූලව තමයි. මාධ්‍ය වලට උනත් ගෞරවනීය ආචාර්යයන් වහන්සේලා මේ ලෝකේ ඉන්න ශිෂ්‍යයෝ යොමු කරන්නේ හිතන විදිහට නෙවෙයි ශිෂ්‍යයන්ට. ඒ ආචාර්යයන් වහන්සේලා හොඳට පුහුණු කළ සුදුසු නම් විතරක්. තමන් වහන්සේ ගෞරවයට රැකගෙන සමාජය බිඳවන්න නැතුව අසමගිය සමගි වෙන විදියට මෛත්‍රී කරුණා ගුණ දුරු වෙන වැඩි වෙන විදියට දේශාදී වෛරී සංකල්ප බැහැර වෙන විදියට වාද විවාද ඇති නොවන විදියට තර්ක විතර්ක ඇති නොවන විදියට සමාජයක් තුල
ජීවත් වෙන්න පුළුවන් මානසිකත්ව ඇති වෙනක අපේ මේ බුද්ධ ශාසනික ආචාර්යයන් වහන්සේලා ශිෂ්‍යයන් වහන්සේලා පුරුදු පුහුණු කරන තමයි සමාජගත කරන්නේ පවා. ඒ සමාජගත කරත් ඒ භික්ෂුන් වහන්සේලා තවමත් පුහුණු වෙන අයමයි. පුහුණු වෙන අය. ඉතින් ඒක අමතක වෙලා මම දන්නවා කියන සංකල්පයට ආවොත් අපිට වෙන දේ අපිවත් දන්නේ නැහැ පින්නත්. ඉතින් ඒ නිසා ඔබ අපි කවුරුත් හැමතිස්සෙම හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි හැම දෙයක්ම දැනගත්තේ. තථාගතයන් වහන්සේගේ ශාසනයේ මම දන්න දෙයක් නෑ. මොකද මම උපදවාගත ඥාන නෑනේ. සර්වඥයන් වහන්සේ විසින් මතු කරගත්ත ධර්මයේ තමයි අපි පුරුදු පුහුණු කරන්නේ. ඉතින් අපි පුහුණු වෙන අය කියන සංකල්පයේම හැම මොහොතකම ඉන්න ඕනේ. ඒතර අපේ නිහතමානීකම රැකෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ මේ විදිහට සත්ත බොජ්ජංග සති විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා ධම්මවිජය ආදී මේ බොජ්ජංග ධර්ම ශ්‍රාවකයන්ට පිළිවෙත විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. අන්න ඒක තුළ ඉස්සරහට ගිහිල්ලා හරියත් සාක්ෂාත් කරන්න පුළුවන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය අෂ්ටාංග මාර්ගය, ඊළඟ අෂ්ට විමෝක්ෂ, ඊළඟ අෂ්ට අභිභායතන, ඊළඟ දස කසින, ඊළඟ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවකයන්ට විවිධ පිළිවෙත් ක්‍රම ජීවිතේ අරිහත්ත්වයට අරගෙන යන්න. අන්න ඒ නිසා ශ්‍රාවකයෝ තමන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා, සත්කාර කරනවා, ගරුකාර කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නත්නි. මනෝමය කයවල නානා වැදෑරුම් 이르දිවිද ඇති කරගන්න හැටි. ඊළඟ දිබ්බසෝද දිබ්බ චක්කු ඊළඟ පරිචිත්ත විඥානන පුබ්බේ නිවාසානුස්සති චුතූපපාත ඥාන ඇති කරගන්න හැටි. තථාගතයන් වහන්සේ උගන්වලා තියෙන්නේ. ඒ පිළිවෙත් ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා නාම රූප විදර්ශනාවට ගිහිල්ලා අරිහත්ත්වේ සාක්ෂාත් කරන හැටි තථාගතයන් වහන්සේ උගන්වලා තියෙන්නේ. අපේ පිනතුන් හිතන්න මේ පැයකට ආසන කාලයක් තුල නමුත් මේ දේශනා කළ හැම කාරණාවක්ම මොනතරම් ඇත්තක්ද? අපට කොච්චර ගෞරවයක් එන්න ඕනද මේවා හදාරද්දී අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන? වැතිරි වඳින අදහස් එන්න ඕනේ. මෙහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක් ආපු හැම වෙන්නේ නැහැ. සංසාරේ කල්ප ගානක් යනකම් හැමදේම ගණන ශාස්ත්‍රඥ වහන්සේ නමක්. හැමදේම පැහැදිලිවම ගණන ශාස්ත්‍රඥ වහන්සේ නමක්. හැමදේම මෛත්‍රියෙන් කරුණාවෙන් උගන්වන ශාස්ත්‍රඥ වහන්සේ නමක්. හැමදේම නිහතමානීව උගන්වන ශාස්ත්‍රඥ වහන්සේ නමක්. වැරදුනත් සමාදන ශාස්ත්‍රඥ වහන්සේ නමක්. අය කවදානම් අපට හමු වෙන්නද? ඉතින් මේ සකුළුදායට මොනව හිතෙන්නේ නැද්ද? මේ සකුළුදායි හිතාගෙන හිටිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රාවකයෝ පැහැදෙන්නේ මොනව හින්දාද? පින්ඩපාත යන නිසා. ඊළඟට ලැබෙන සිවුරක් පාවිච්චි කරන නිසා. ඊළඟට අල්පාහාර ගන්න නිසා. ලැබෙන සෙනසුනක ඉන්න නිසා. හුදකලාට කැමති නිසා තමයි මේ ශ්‍රාවකයෝ පැහැදිලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා දීර්ඝව විස්තර කරද්දී සකුළුදායට මොනව හිතෙන්නේ නැද්ද? ලැජ්ජ හිතෙන්නේ නැති. ඒ විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් තථාගතයන් වහන්සේට අසීමිත පැහැදීමක් ඇති වෙන්නේ නැති. දීර්ඝ දේශනානේ මේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කළ දේශනානේ මේ සංග්‍රහ කරලා තියෙන්නේ. ග්‍රන්ථවලට දීර්ඝ දේශනා මේවා. සංක්ෂිප්තයන් තමයි මේ දේශනා මේ සංග්‍රහ කරලා තියෙන්නේ සූත්‍ර වශයෙන් දැන් ග්‍රන්ථයන්ට. ඉතින් දේශනාව අවසානයේ සකුළුදායි මොකද වෙන්නේ? හරීම සන්තෝෂයෙන් මේ දේශනාව පිළිගන්නවා. ඉතින් මේ සකුළුදායි තමයි පසු කාලයක අස්සකුත්ත මහරහතන් වහන්සේ විදියට මෛත්‍රියේ විහරණ තිබුණු භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් උනේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අශෝක රජතුමාගේ කාලේ. මේ සකුළුදායි තමයි අස්සකුත්ත මහරහතන් වහන්සේ උනේ අශෝක අධිරාජ්‍යයේ කාලේ මෛත්‍රී විහරණ තියෙන භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර උත්තමයන් වහන්සේ විදියට මේ සකුළුදායි තමයි අස්සකුත්ත මහතෙරුන් වහන්සේ විදියට
ශාසන ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. කාලය ඉක්මවා ගියා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයෝ පැහැදෙන්නේ මොනවටද, ගරු කරන්නේ මොනවටද කියලා තමයි මේ දේශනාව අඩංගු වෙලා තියෙන්නේ. පින්වත්නි, අද දවසේ මේ උතුම් සූත්‍ර දේශනාව සඳහා දායකත්වයේ දරමින් ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා අංක 21න් එක සෝරත පෙදෙස ගංගොඩවිල නුගේගොඩ පදිංචි තිලිනී කරුණාසේකර මහත්මිය, ඒ වගේම ඒ මහත්මියගේ පුතා සහ දියණියා විසින්. ඉතින් මේ මහත්මිය සහ ඒ දරුවන් විශේෂයෙන්ම දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ අංක 21න් එක සෝරත පෙදෙස ගංගොඩවිල නුගේගොඩ පදිංචිව සිට මීට වසර 3කට පෙර පරලොව සැපත් වූ යූ කරුණාසේකර දයාබර පියාණන්ගේ සසර ගමන සැපවත් වී නිවන් අවබෝධය පිණිසත් ගරු දේශකයන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිසත් මේ මහානීය පින්කම හේතු වෙන්න ඕනෑ කියන අදහසින් ඉතින් මේ මෞතුමිය සහ දරුවන් බලාපොරොත්තු වෙන විදියට මිය යන්නට යෙදුණු යූ කරුණාසේකර දයාබර පියතුමාට මේ පැයකට ආසන්න කාලයක් තුල ලොවක් සැනසීම තුල බොහෝ අයට කුසල් සිත් නැවත නැවත ඉපදවීම තුල මතුවෙච්ච මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා එතුමාට නිවන් දක්නාත් එක්ම සුගතිගාමී ජීවිත ලැබෙන්නටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතුමාට උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරමින් උතුම් ප්‍රතිපත්තිකාමී ජීවිත ගත කරමින් ඉක්මනින්ම මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්නටත් මේ මහානීය පින්කම පුණ්‍යානුමෝදනාවක්ම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ දරන තිලිනී කරුණාසේකර මහත්මියටත් ඒ වගේම ඒ පුතුණුවන්ටත් ඒ දියණියන් දෙදෙනාටත් මේ ජීවිතේ කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබෙන්නට ජීවිතයේ යහපත් බලාපොරොත්තු අදිෂ්ඨාන තියෙනවා නම් ඉලක්ක තියෙනවා නම් ඒ හැම දෙයක්ම හාත්පසින්ම සාර්ථක කරගන්නට අවශ්‍ය ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණානුභාව බලයත් සියලු දෙවියන්ගේ හාත්පස ආරක්ෂාවත් නිරතුරුවම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ දායකත්වයේ දරන පින්තුන්ටත් ධර්ම ශ්‍රවණය කළ අපේ පින්තුන් හැම දෙනාටමත් ලෝකවාසී සියලුම සත්‍යයන්ටත් මෙලොව පරලොව දෙලොවම ජයගෙන බුද්ධ මහෝත්තමයන් වහන්සේලා නිවිසනෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිවනින් සැනසෙන්නම මේ පින පාරමී ධර්මම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.